right. ආයුබෝවන් සුබෝදෑසනක්. අද අපි සාකච්ඡා කරන්න යන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනාවරණ පරීක්ෂණ 2020 පේපර් එකේ අවසාන ප්‍රශ්න 6 B කොටස. ඒකේ ප්‍රශ්න අංක 7 ඔයගොල්ලන් සියලු දෙනාම පළමුව අණු කොටස් ටිකට අදාළ ලකුණු ටික ඇතුළත් කරගන්න රතු පෑනෙන්. රෝමන් 1 ලකුණයි, රෝමන් 2 ලකුණු 2යි, රෝමන් 3 ලකුණු 3යි, රෝමන් 4 ලකුණු 2යි, රෝමන් 5 ලකුණු 2යි. එතකොට පුතේ මේ තියෙන්නේ ධාවන තරංගයක්. එයා තරංගයට සහභාගී වන රවි මුල් දිනේදී කිලෝමීටර් 210ක්ද, දෙවන දිනේදී 195ක්ද, තෙවන දිනේදී 180ක දුරක්ද ගමන් කරයි. ධාවන තරංගයේ ගමන් කරන දුරවල් සමාන්තර ශ්‍රේණියක පද ලෙස පිහිට වෙන අපිට ලියන්න පුළුවන් 210 195 180 පළවෙනි කොටස ශ්‍රේණියේ පොදු අන්තරය සොයන්න. පොදු අන්තරය කියන්නේ පසුපදයෙන් පෙර පදය අඩු කරන්න. සංකේතය D 195න් 210ක් අඩු වුණොත් ඍණ 15යි. අන්නගලන දැන් එක ලකුණක් ලැබෙනවා. රෝමන් 2 ධාවන තරංගයේ දින 8කදී නිම වෙයි නම් 8 වන දිනේදී රවි ගමන් කළ දුර. ඒ කියන්නේ අහන්නේ T8 ප්‍රශ්නාර්ථ ලකුණක් දැම්මා. T8 හොයන සූත්‍ර Tn සමානයි A ධන n ඍණ 1 වාරයක් D. ඒ කියන්නේ පළවෙනි පදය 210යි D අපි හොයාගත්ත ඍණ 15යි n 8යි. ආදේශ කරන්න අපි සොයාගත්ත අගයන් සූත්‍රයට A 210යි ධන 8 ඍණ 1 D ඍණ 15යි. අනිවාර්යෙන් වරහණක් දාන්න. මතක් කරලා වරහණක් දාන්න ඍණ 15ට. 210යි ධන 8න් එකක් 7යි ඍණ 15යි. 210යි ධනෙන් ඍණ ගුණ කරොත් ඍණ 4 5 35යි 105යි. 210න් 105ක් අඩු කරොත් අන්න 8 වෙනි දිනේදී ගමන් කරලා තියෙනවා කිලෝමීටර් 105ක්. මෙතෙන්ට 1 ලකුණයි, මෙතෙන්ට 1 ලකුණයි. රෝමන් 3 ලකුණු 3යි. තරංගයේ රවි ගමන් කළ මුළු දුර. අපි දන්න මුළු දුර ලැබෙන සංකේතයේ S8 ලැබෙන සූත්‍රය Sn n බෙදීම 2 2යි ධන n ඍණ 1 වාරයක් D. අපිට අනිත් සූත්‍රයෙන්ුත් මේ අගය සොයන්න පුළුවන්. ගමන් කළ මුළු දුර ආදේශ කරන්න කලින් n 8යි A 210යි D ඍණ 15යි. මේ ටික ලියන්න අත්‍යවශ්‍යත් නෑ. නමුත් ලිව්වට කමකුත් නෑ. S8 n 8 බෙදීම 2 2යි A 210යි ධන 8 ඍණ 1 ඍණ 15යි. සංගල වරහණ 4යි 420යි ඍණ 105යි. 4යි 10න් 5 5යි 1න් බිඳුවක් 1යි 4න් 1 3යි 315යි. 315 4න් ගුණ කරොත් 4 5 20යි 60යි 4 3 12යි. අන්න ගමන් කරලා තියෙන මුළු දුර කිලෝමීටර 1260ක්.
रोमन 4 තරඟයේ ජයග්‍රාහකයා වූ රවි සමස්ත තරඟයේ සඳහා ගත වූ කාලය පැය 16යි. පැය 16යි. අපි දන්නවා සාමාන්‍ය වේගය සමානයි දුර බෙදීම කාලය දුර 1260යි බෙදන්න කාලය පැය 16. එතකොට ඔයගලන්ට උත්තරය ලැබෙන්න ඕන 78.75යි. මෙතන km මෙතන h එහෙනම් km h ඍණ 1 ලකුණු 2යි. रोमन 5 තරඟයේ අවසාන තරඟකරුවාගේ වේගය 70යි. රවිට වඩා පැය කියන අපි හොයන්න ඕන ඒ තරඟකරුවාට තරඟය අවසන් කරන්න පැය කීයක් ගියාද කියලා. එනම් වේගය සමානයි දුර බෙදීම කාලය සමානයි දුර බෙදීම වේගය. දුර 1260යි km බෙදන්න වේගය 70යි km h ඍණ 1 km ට km කැපිලා යනවා බිඳුවට බිඳුව කැපිලා ගිහිල්ලා එකයි 56ට 18යි h අවසාන තරඟකරුවට ගත වන කාලය. එතකොට රවිට ගිය පැය 16යි අවසාන තරඟකරුවට පැය 18යි. අපෙන් අහන්නේ රවිට වඩා පැය කීයකට පසුවද? එහෙනම් 18න් අඩු කරන්න 16ක් උත්තරේ පැය 2යි. පැය 2යි. එතකොට මේ කොටසේ ගුණෝත්තර ශ්‍රේණි කොටසක් නැහැ. නමුත් අපිට O level විභාගෙදී ගුණෝත්තර ශ්‍රේණි කොටසක් බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නාංක 8 ප්‍රශ්නාංක 8 පළමුව ඔයගොල්ලන් අණු කොටස් වලට අදාළ ලකුණු ටික දාගන්න. 3යි 2යි 1යි 1යි 3යි 3යි 2යි 1යි 1යි 3යි. රෝමන් 1 ත්‍රිකෝණය නිර්මාණය කරන්න තියෙන පළමුව එහෙනම් සෙන්ටිමීටර් 6.5ට වඩා අධික රේඛා ඛණ්ඩයක් අඳින්න. කවකටුවට ගන්න සෙන්ටිමීටර් 6.5ක්. කවකටුව තුඩ රේඛාවේ කෙළවරේ තියන්න නැතුව ඊට සෙන්ටිමීටර් විතර මෙහායින් තියලා කවකටුවේ තුඩ ඡාපයක් අඳින්න. ඒ ඡාපය සහ රේඛාව ඡේදනය වෙන ස්ථානයේ කවකටුවේ තුඩ තියලා නැවතත් රේඛාව ඡේදනය වන පරිදි ඡාපයක් අඳින්න. මේ ඡාප දෙක අතර දුර මැනලා බලන්න සෙන්ටිමීටර් 6.5ක් තියෙනවද කියලා. අන්න එනම් මේ ලක්ෂ දෙක නම් කරන්න A සහ B කියලා. ABC අංශක 120යි. කවකටුවට සෙන්ටිමීටර් 2ක් විතර අරගෙන කවකටුව තුඩ B වල තියලා ඡාපයක් අඳින්න මේ ආකාරයට. දුර වෙනස් කරන්න නැතුව කවකටුව තුඩ මෙන්න මේ ස්ථානයේ තියලා ඡාපයක් අඳින්න. මේ ආකාරයට නැවතත් ඡාපයක් අඳින්න අර කලින් ඇඳපු ඡාපයේ ඡේදනය වන පරිදි මෙන්න මේ කෝණය මැල්ල බලන්න අංශක 120ක් තියෙනවද කියලා. එහෙනම් අපි ඊළඟ කොටසට යන්. ඊළඟ පියවරට BC කවකටුවට ගන්න සෙන්ටිමීටර් 5ක් අරගෙන කවකටුවේ තුඩ B වල තියලා ඡාපයක් අඳින්න. එහෙනම් මෙන්න මෙතන තමයි C ලක්ෂය. මැල්ල බලන්න සෙන්ටිමීටර් 5ක් තියෙනවද කියලා. ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඊට පස්සේ A සහ C යා කරන්න. A සහ C යා කරන්න.
දෙක ABට සමාන්තරව C හරහා රේඛාවක් අඳින්න. ABට සමාන්තරව C හරහා. right. එතකොට මේක අඳින්න ක්‍රම දෙකක් තියෙනවා. අනුරූප කෝණ ක්‍රමයෙන්ුත් පුළුවන්. ඒකාන්තර කෝණ ක්‍රමයෙන්ුත් පුළුවන්. අපි ඒකාන්තර කෝණ ක්‍රමයෙන් අඳිමු. මේක පොඩ්ඩක් දික් කරන්න. මම ඒ කොටස නිල් පෑනෙන් අඳින්නම්. කවකටුවේ තුඩ B වල තියලා ඡාපයක් අඳින්න. ඊට පස්සේ ඒ දුර එහෙම අරගෙන කවකටුවේ තුඩ C වල තියලා ඡාපයක් අඳින්න. දැන් ඔයගොල්ලන් කවකටුවට ගන්න මෙන්න මේ සරල රේඛීය දිග මම මේ කඩ ඉරි වලින් අඳින සරල රේඛීය දිග අරගෙන කවකටුවේ තුඩ මෙන්න මෙතන තියලා ඡාපයක් අඳින්න. කවකටුවේ තුඩ මෙන්න මේ ස්ථානයේ තියලා මේ දුර මේ කඩ ඉරි වලින් ගත්ත දුර මෙන්න මේ දුර ඒ දුර එතකොට එන්නේ. ඊට පස්සේ C ලක්ෂයයි මේ ඡේදන ලක්ෂයයි යා කරන්. එතකොට මේ කෝණයට සමාන කෝණයක් මෙතන පිටපත් කරා. ඕනම් කෝණය මැල්ල බලන්න මේක නිවැරදි කියලා. මේක 120 නම් මේක 60යි. මෙන්න මෙතනත් හදෙන්න ඕන 60ක කෝණයක්. C හරහා රේඛාවක් අඳින්න. BA සමානයි CD. BA CD එනම් BA දිග අපි දන්න 6.5යි. කවකටුවට ගන්න සෙන්ටිමීටර් 6.5ක් අරගෙන කවකටුවේ තුඩ C වල තියලා ඡාපයක් අඳින්න. අන්න එනම් මෙතන තමයි D ලක්ෂයේ CD දිග මැල්ල බලන්න 6.5ක් තියෙනවද කියලා. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ D ලක්ෂයේ සමාන්තර රේඛා මත ලකුණු කරන්න. හරි. ABCD චතුරස්‍රයේ සමාන්තරාශ්‍රයක් වීමට හේතු දක්වන්න. මේක 6.5යි. මේකත් 6.5යි. මේ පාදයයි මේ පාදයයි එකිනෙකට සමාන්තරයි. එහෙනම් හතරවෙනි කොටසට උත්තරේ ABCD චතුරස්‍රයේ AB සමානයි DC. AB සමාන්තරයි DC. එම නිසා ABCD සමාන්තරාශ්‍රයක් වේ. වරහන් ඇතුළේ ලියන්න හේතුව සම්මුඛ පාද යුගලය සමාන හා සමාන්තර වීම. සමාන හා සමාන්තර වීම. ප්‍රශ්නාංක අනුඅංක 5 ADDE ADDE එහෙනම් මේ දිග දික් කරන්න. CD දික් කරන්න. සරල ධාරයේ තියලා දික් කරන්න. හරි විදිහට ඇඳනම් මේක සමාන්තරාශ්‍රයක් වෙන හින්දා BC 5යි AD දිගත් 5යි. AD දිග ගන්න කවකටුවට කවකටු දුර D වල තියලා ඡාපයක් අඳින්න. දික්කල CD මත E ලක්ෂයක් ලකුණු කර. අන්න එහෙනම් E ලක්ෂය ADE ත්‍රිකෝණය සමබාහු ත්‍රිකෝණයක් වීමට එහෙනම් ඒ E ආකරන් සමබාහු ත්‍රිකෝණයක් වීමට හේතු දක්වන්න. මේ කෝණය අංශක 120යි. අපි මෙයා සමාන්තරාශ්‍රයක් කිව්ව. එහෙනම් මේ කෝණය අංශක 120යි. සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමාන වේ. මෙයා 120 නම් මෙයා සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වලින්
अंशक 60යි. මේ පාදයයි සමානයි. ඒ කියන්නේ මෙයා x නම් මෙයාත් x. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුවෙන් x ධන 60 සමානයි අංශක 180යි. x ධන 60 සමානයි 180යි. එහෙනම් x වල අගයනවා අංශක 60ක්. එහෙනම් ABC කියන්නේ සමබාහු ත්‍රිකෝණයක්. ඉක්මනින් ලියන්න v ABC සමානයි ADC සමානයි අංශක 120යි. සමාන්තර ආශ්‍රයේ සම්මුඛ කෝණ ADE ධන 120 සමානයි අංශක 180යි. හේතුව ලියන්න සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ එහෙනම් ADE අංශක 60යි. AD සමානයි ED දත්තය. එතකොට DEA කෝණය සමානයි EAD සමානයි සිම්පල් x. සමාන පාදවලට සම්මුඛ කෝණ අන්න දැන් අපිට ලියන්න පුළුවන් x ධන 120 සමානයි අංශක 180යි. 2යි x සමානයි 120යි x සමානයි 60යි. එතකොට මේ ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් වෙනවා. ප්‍රශ්නාංක 9 පළවෙනි කොටසට ප්‍රතිපායනයෙන් ලකුණු ඇතුළත් කරගන්න ලකුණු 5යි. දෙවෙනි කොටසටත් 5යි. රූප සරහන ඔයගොල්ලන් පැහැදිලිව නැවත ඇඳ ගන්න. ප්‍රශ්න අංක 9 A B C AB සමානයි AC. මෙතන ඍජු කෝණයක් මෙතනත් ඍජු කෝණයක් මෙතනත් ඍජු කෝණයක් G D C F E. පළවෙනි කොටස DE සමානයි DG බව. දැන් අපට DG කියන්නේ DE කියන්නේ මේ ත්‍රිකෝණයේ පාදයක්. DE B ත්‍රිකෝණය DG. එහෙනම් අපි මේ ත්‍රිකෝණයයි අංග සම කරන්න බලමු. මෙන්න මෙතන කෝණය අංශක 90ක් කියලා දීලා තියෙනවා. ඔයගොල්ලන් මේ කෝණය අගයක් දාගන්න අංශක 90ක් කියලා. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වලින්. එතකොට පුතේ අපිට කෝණයක් තියෙන මේක පොදු පාදය. රයිට්. එතකොට තව පාදයක් සමාන වුණා නම් ඒකත් හරි. එහෙම පාදයක් නැහැ. කර්ණපා ගන්න බෑ. එහෙනම් අපි වෙන විදියක් කල්පනා කරන්න ඕන. අපි දකින්න ඕන මෙන්න මෙතන
අංශක 90ක් තියෙනවා මෙතන අංශක 90ක් තියෙනවා. ඒ කියන්නේ මොන කෝණද හැදිලා තියෙන්නේ? ඒකාන්තර කෝණ. ඒ කියන්නේ මෙයා සමාන වෙනවා. සමාන්තර වෙනවා. මෙන්න මේ පාදෙට. එතකොට එහෙනම් අපි ඒක ලියලා ඉඳිමු. එතකොට සමාන්තර වුණ ගමන් මේ පාද දෙක සමාන්තරයිනේ. මෙන්න මේ කෝණයයි මේ කෝණයයි සමානයි. ඒ වගේම මේ පාදයයි සමානයි. දත්තෙන් දීලා තියෙනවා සමාන පාද වලට සම්මුඛ කෝණ. එහෙනම් මේ කෝණය මෙයාට සමානයි මේ කෝණය මෙයාට සමානයි නම් මේ දෙන්නත් සමානයි. එහෙනම් මේ කෝණ දෙක සමානයි. මෙතනත් කෝණ දෙකක් තියෙනවා පොදු පාදයේ තියෙන. එහෙනම් කෝකෝපා අවස්ථාවේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. එහෙනම් අනුරූප අංග සමාන වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා සමාන්තර බව ලියමු. BGD කෝණය සමානයි CFD සමානයි අංශක 90යි. දත්තය කෝණ දෙක සමාන වුණ ගමන් BG සමාන්තරයි CF ඒකාන්තර කෝණ සෑදෙන බැවින් ඒකාන්තර කෝණ සෑදෙන බැවින් AB සමානයි AC දත්තය ABC කෝණය සමානයි ABC කෝණය සමානයි FCD කෝණය සමාන පාදවලට සම්මුඛ කෝණ. ඒ වගේම FCD සමානයි GBD. හේතුව BG සමාන්තරයි CF ඒකාන්තර කෝණ. එතකොට අපිට පේන සමීකරණ දෙකක් තියෙන දකුණු පැත්ත දෙක සමානයිම නිසා ABC කෝණය සමානයි GBD ප්‍රත්‍යක්ෂ. නම් අපි ඉස්සෙල්ලම ඔප්පු කරා මේ කෝණය සමාන වෙනවා කියලා. මෙතන මේ කෝණය සමානයි කියලා දත්තයෙන් හොයාගෙන තියෙනවා. මෙයා පොදු පාද එහෙනම් ත්‍රිකෝණ දෙක ලියන්න. BED හා BGD ත්‍රිකෝණ වල BED සමානයි BGD සමානයි අංශක 90යි. දත්තය ABC ABC කිව්වත් හරි ABD කිව්වත් හරි ABD සමානයි GBD සාධිතයි BD සමානයි BD පොදු පාදය. එම නිසා BED ත්‍රිකෝණය අංග සමයි
ත්‍රිකෑලි 3යි BGD ත්‍රිකෝණය එකරක් අනින්න හේතුව ලියන්න පා දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ඔප්පු කරා එහෙනම් DE සමාන වෙනවා DG ට හේතුව ලියන්න අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග අපි යන් දෙවෙනි කොටසට යන් අපි යන් දැන් රෝමන් 2 BD බෙදීම DC සමානයි DE බෙදීම DF බව අනුපාතයක් තියෙන්නේ එහෙනම් ත්‍රිකෝණ දෙකක් අරගෙන ඒ ත්‍රිකෝණ දෙක සමකෝණිකයි කියලා කිව්වොත් හරි BD DC මේ පාදයයි මේ පාදයයි DE මේ පාදයයි එහෙනම් අපිට පේනවා මෙන්න ත්‍රිකෝණ දෙක එතකොට ත්‍රිකෝණ දෙකේ මෙයා 90යි මෙයත් 90යි මේ කෝණය සමාන වෙනවා එහෙනම් අනිවාර්යෙන් මේ කෝණය සමාන වෙනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුවේ ලියන්න පටන් ගන්න ත්‍රිකෝණ දෙක BED හා DFC ත්‍රිකෝණ වල ABD නැත්නම් EBD සමානයි FCD AB සමානයි AC බැවින් ප්‍රසාදිතයි කියලා ලියන්න BED සමානයි CFD සමානයි අංශක 90යි හේතුව දත්තය ඊට පස්සේ තව කෝණයක් තියෙනවා BDE සමානයි CDF හේතුව ලියන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුවෙන් එම නිසා BED ත්‍රිකෝණය හා DFC ත්‍රිකෝණය සමකෝණී වේ එතකොට සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාද සමානුපාතික වේ BD තියන්නේ 90 කෝණයට ඉදිරියෙන් DC මේ ත්‍රිකෝණයේ 90ට ඉදිරියෙන් තියෙන පාදය DC DE තියන්නේ මේ ඩොට් කෝණයට ඉදිරියෙන් මේකේ ඩොට් කෝණයට ඉදිරියෙන් තියන්නේ DF තව අනුපාතයක් ගන්න පුළුවන් අවශ්‍ය නැහැ අපිට දෙකයි ගන්න කියලා තියෙන ලියන්න වරහන් ඇතුලේ සමකෝණික ත්‍රිකෝණවල අනුරූප පාද සමානුපාතික වේ සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද සමානුපාතික වේ අපි දැන් ප්‍රශ්නාංක 10 10
ලකුණු ඇතුළත් කරගන්න පළවෙනි කොටසට 2යි දෙවෙනි කොටසට 4යි තුන්වෙනි කොටසට 4යි AB සහ CD ජායන් එකිනෙකට ලම්බක වේ ABDX පළවෙනි කොටස අහන ACD කියන්නේ මෙන්න මේ කෝණය අපිට පේනවා මෙන්න මේ ඡාපෙන් වෘත්තය මත ආපාතිත කෝණය ඒ ඡාපෙන් වෘත්තය මත ආපාතිත කෝණය නම් මේවා එකම ඛණ්ඩයේ කෝණ වෙනවා ලියන්න එහෙනම් පළවෙනි කොටසට උත්තරේ ACD සමානයි ABD සමානයි සිම්පල් x එකම ඛණ්ඩයේ කෝණ OAD කියන්නේ මෙන්න මේ කෝණය අපිට පේනවා මේ ඡාපෙන්ම වෘත්තය මත ආපාතිත කෝණය x ඒ ඡාපෙන් කේන්ද්‍රය මත ආපාතිත කෝණය ඒ වගේ දෙගුණයක් 2x ඒ වගේම මේ දෙන්න කෙනෙකුට සමානයි එතකොට මේ කෝණයයි සමානයි එතකොට අපිට මේ කෝණය අගේ සොයා ගන්න පුළුවන් රෝමන් 2 AOD සමානයි 2යි ABD කේන්ද්‍රයේ ආපාතිත කෝණය වෘත්තය මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි එහෙනම් AOD සමානයි 2x මෙතන 2x කියලා ඇතුළත් කරන්න ඊට පස්සේ ලියන්න OAD ත්‍රිකෝණයේ OA සමානයි OD එකම වෘත්තයේ අරයන් එතකොට පුතේ සමදීපාද ත්‍රිකෝණයක් වෙනවා OAD සමානයි ODA සමාන පාදවලට සම්මුඛ කෝණ මේ නිල් පාටින් ලකුණු කරලා තියෙන ඒ කෝණ දෙක ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් OAD ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව OAD ධන ODA ධන 2x සමානයි අංශක 180යි හේතුව ලියන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව OAD ODA සමානයි එහෙනම් මේ දෙක එකතු කරොත් අපෙන් අහන්න 2යි OAD එහෙනම් 2යි OAD සමානයි 180 ධන 2x අනිත් පැත්තට ගෙනියන්න ඍණ 2x 2යි OAD මේ පද දෙකට පොදු පදයක් තියෙනවා 2 90 ඍණ x දෙපැත්තම දෙකෙන් බෙදන්න OAD සමානයි अंशक 90 ऋण x में नील पाटिन पाठ करपु कोणे 90 ऋण x
තුන්වෙනි කොටස කියනවා OAB OAB එන්න මේ කුඩා කෝණයවයි ADC ADC එන්න මේ කෝණය අහනවා අපිට පේනවා මෙන්න මේ මුළු කෝණයයි මෙන්න මේ කෝණයයි එකතු කරාම සමාන වෙනවා අංශක 98 ලියන්න තුන්වෙනි කොටස OA මෙන්න මේ කෝණය එතකොට මේක අනුවරිණ x එතකොට මේ කෝණය අනුවරිණ x ධන y ධන ADC සමාන වෙනවා අංශක 98 පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට එතකොට ADC ධන 90 මේ පැත්තට ගියොත් ඍණ 90යි ඍණ x මේ පැත්තට ගෙනාවොත් ධන x ධන y මේ පැත්තට ආවොත් ඍණ y මෙයයි කැපිලා ගිහිල්ලා ADC කෝණය අගය x ඍණ y ප්‍රශ්නාංක 10 ප්‍රශ්නාංක 11 පරිමාව සහ ලඝු ගණක එකේ මම රූප සටහන අඳින්න යන්නේ මම මේ කොටස විතරක් අඳින්නම් එතන 4යි උස 15යි එතකොට ඍජු ඝන සිලින්ඩරයකින් ඍජු ඝන කියන්නේ මේ වෘත්ත අපි හිතමු ලී කුට්ටියක් කියලා ඒකෙන් දිග සහ පළල 4 බැගින් සහ උස 15ක් වන කොටසක් ඉවත් කරනු ලැබේ. එතකොට ඉතිරි කොටසේ පරිමාව 180යි වර්ග සෙන්ටිමීටර කියලා තියෙන මේක හදා ගන්න ඕගොල්ලන් ඝන සෙන්ටිමීටර කියලා. ආර්යගේ සූත්‍රයක් දීලා තියෙන බව පෙන්වා අන්න එතෙන්ට ලකුණු 4යි. ඊට පස්සේ ලඝු ගණක ඇසුරෙන් ආර්යගේ හොයනවට ලකුණු 6යි. අපි දැන් පළවෙනි කොටසේ මේ සූත්‍රය මේ සම්බන්ධය ගොඩනගා ගන්න ඕන. එතකොට මේ ඝන සිලින්ඩරේ මෙයා අයින් කරලා ලියන්න සිලින්ඩරේ පරිමාව අඩු කිරීම ඝන කාබයේ පරිමාව සමානයි ඉතිරි පරිමාව ෆයිර් වර්ගය h ඍණ ගණකයක දිග පළල උස දිග 4යි පළල 4යි උස 15යි ඉතිරි පරිමාව 180යි ඒකක දාන්න එපා එකක සටහන් කරන්න එපා 5 7 22 ඇතුළත් කරන්න එපා
මේ පෙන්වන්න කියන සූත්‍රයේ ෆයි තියෙන එහෙනම් h සිලින්ඩරේ උසස් සෙන්ටිමීටර 15යි 15ක් අතර 60යි 60යි 4යි 60 4ක් 240යි එබැවින් එන 180ක් 15යි 5 r වර්ගය 180 ධන 240 15යි 5r වර්ගය බිඳුවයි 8යි 4යි 12යි 420යි දෙපැත්තම බෙදන්න 15යි 5 වලින් 15යි 5ට 15යි 5 කැපිලා ගිහිල්ලා r වර්ගය සමානයි 420 15න් බෙදුවොත් 15 දෙක 30යි 12ක් ඉතුරු 120ට 15 8යි 120යි 28 බෙදීම 5 r සමානයි 28 බෙදීම 5 4 වරක් 7 5 උත්තරේ දිහා බලාගෙන යන්න ඕනේ 7 තියෙනවා එහෙනම් වර්ගමූල ලකුණ ඇතුලේ 4 තියෙනවා එළියට ගන්නකොට 2යි 7 බෙදීම මූල 5 තියෙන්න ඕනේ වර්ගමූල ලකුණ ඇතුලේ මෙන්න මේ සිලින්ඩරයේ පරිමාව හොයනකොට එක ලකුණයි ඝනකාභයේ පරිමාව හොයනකොට එක ලකුණයි මේ 180ත් එක්ක සම්බන්ධ කරනකොට 101 ලකුණයි මේ සම්බන්ධතාවය ගොඩනගනකොට එක ලකුණයි ලකුණු 4යි ඊට පස්සේ කියනවා 5 වලගේ 3.14ක් ලෙසගෙන ලඝු ගණක වගු භාවිතයෙන් ආර්යගේ ආසන්න පළවෙනි දශම ස්ථානයට සොයන් පළවෙනි දශම ස්ථානයට සොයන් දැන් ඔයගොල්ලන්ට මේ කොටස හදා ගන්න බැරුණත් ඔය දීලා තියෙන සූත්‍රය භාවිතා කරලා ලඝු ගණක භාවිතා කරලා ආරල අගේ සෙවීමේ හැකියාවක් තියෙන. එතකොට ලකුණු 6ක් ලබා ගන්න පුළුවන්. ලියන්න නම් r සමානයි 2යි 7 බෙදීම 5 log r log 2 ධන මෙතන ගුණිතයක් තියෙන එහෙනම් ගුණිතයේදී එකතු වෙනවා වර්ගමූල ලකුණු කියන්නේ භාගයයි ලඝු 4 න ලඝු 5 ලගේ 3.14යි පූර්ණාංශ ලියන ලඝු බලන කලින් වගුවෙන් 0.0 ධන භාගයයි ලඝු 7 පූර්ණාංශය 0.0 ඍණ මෙතනත් 0.0 වගුවෙන් බලන්න 20 10 30යි 10 7 බිඳුව බලන්න දෙයක් බෑ 70 බිඳුව 84යි 51 31 4 49 69 එන්න මේ පේලියට එක ලකුණක් එනවා මේකේ අගයන් දෙකක් නිවැරදි නම් ලකුණු දෙකක් එනවා ඒක ලකුණක් ඔක්කොම නිවැරදි වෙන්න ඕන නැත්නම් ඉතින් ගාන වර්ධිනවනේ ඒකින්ද අනිවාර්යෙන් ලඝු වෙනකොට පිළිවෙලින් හොයන්න ඊට පස්සේ 30යි 10 ධන භාගයයි අඩු කරන්න 11න් 9ක් 2යි 4න් 6ක් බෑ 14න් 6ක් 8යි මෙතන 3යි 13න් 9ක් 4යි 7න් 4ක් 3යි 34යි 82 එයා බෙදන්න දෙකෙන් 0යි 1යි 7යි 4යි 1යි 0යි 1යි 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 4යි 5යි 7යි 3යි 1යි 4යි log r තනියගයක් ආවට පස්සේ ඇන්ටි log ගන්න වගේ සැරිසරලා බලන්න
47.51 කොහෙද තියෙන්නේ කියලා 47.51 තියෙන්නේ 29.8.6 cm පූර්ණාංශය බිඳුවයි බිඳුවට එකක් එකතු කරන්න එතකොට බිඳුවට එකක් එකතු කරොත් 1යි එක ඉලක්කම පන්නන්න 2.986යි cm මේ ගාන කියන පුතේ පළවෙනි දශම ස්ථානයට එහෙනම් මෙයා කොටු කරන්න 50ට වඩා වැඩි එහෙනම් එකක් එකතු කරන්න උත්තරේ 3.0යි cm අනිවාර්යෙන් වට එනවට එක ලකුණක් ලැබෙනවා මෙතෙන්ට එක ලකුණක් ලැබෙනවා 2යි 3යි right එහෙනම් අවසාන ගාන කුලක ගාන තාම සරල ගානක් තියෙන්නේ ඒ කොටසට ලකුණු ඇතුළත් කරගන්න තුනක් B කොටසේ පළවෙනි එකට 4ක් දෙවෙනි කොටසට 3ක් 3යි 4යි 3යි 3යි 4යි 3යි प्रश्नांक 12 सर्वत्र कुलके එක දෙක තුන හතර පහ හය හත අට නවය 10 තෙක් 10 තෙක් කියලා දීලා දෙනවා එහෙනම් 10ත් ඇතුළත් වෙනවා සුදුසු වෙන් රූප සටහනක ඊට දත්ත ඇතුළත් කරන්න ඒ ඡේදනයේ B ඡේදනයක් තියෙනවා A B ඒ ඡේදනයේ B 5 සහ 6 A dash කියන්නේ ඒට අයිති නෑ හැබැයි B ට අයිති A dash 1 2 3 A මේලේ B වල අනුපූරක කියන්නේ එහෙනම් 9 10 මෙතෙන්ට එනවා 1 2 3 4 5 6 7 8 ප්‍රදේශ 3ක් හරිනම් අඩුම ගානේ ලකුණු ටික ලැබෙනවා B පසුගිය දිනවල පැතිරී ගිය වසංගත රෝගය වැළඳුණු පිරිමි සංඛ්‍යාව 25යි රෝගය නොවැළඳුණු ගැහැණු සංඛ්‍යාව 15යි B කොටස 1 100යි ගැහැණු රෝගය වැළඳුණු එතකොට මේ මැද ඉන්නේ කවුද? ඔයගොල්ලන් කතා කරාට ඇහෙන්නේ නැහැ නේද? කවුද ඉන්නේ? රෝගය වැළඳුණු ගැහැණු අය මැද ගැහැණු නොවන අය. එතකොට රෝගය වැළඳුණු පිරිමි අය මේ ටිකේ ඉන්නේ ගැහැණු අය නෙවෙයි ගැහැණු අය තමයි ඉන්නේ. හැබැයි රෝගය නොවැළඳුණු එළියේ ඉන්නේ රෝගය නොවැළඳුණු පිරිමි අය. එතකොට පුතේ සර්වත්‍ර කුලකයාගේ 100යි ගාන කියනවා රෝගය වැළඳුණු පිරිමි සංඛ්‍යාව 25යි. රෝගය වැළඳුණු පිරිමි ගැහැණු නොවන ඒ කියන්නේ එළිය 25යි. රෝගය නොවැළඳුණු ගැහැණු සංඛ්‍යාව 15යි. ගැහැණු
15යි. නොවැළඳුණු පිරිමි සංඛ්‍යාව 10යි. එහෙනම් 25යි 10යි 35යි 15යි 50යි. එහෙනම් මෙතෙන්ට එන්න ඕන 50ක්. ප්‍රශ්නාංක B කොටසේ 2 දින කිහිපයකට පසුව ගැහැණු සියලු දෙනාටම රෝගය වැළඳී ඇති බව දැනගන්නට ලැබුණි. එහෙනම් මේ සෙට් එකටම රෝගය පැතිරිලා ගැන ගැහැණු අය ඉන්න ඔක්කොම 65ක් 65ටම රෝගය වැළඳිලා. එහෙනම් ඔයගොල්ලන් වෙන් රූපය අඳින්න ඕනේ මේ ආකාරයට. එහෙනම් ඇතුළේ ඉන්න කවුද? ගැහැණු 65ක් රෝගය වැළඳුණු පිරිමි අය 25යි එළියේ 10යි. සර්වත්‍ර කුලකයේ අගේ 100යි රෝගය වැළඳුණු රයිට්. එතකොට එහෙනම් අපි මේ ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. අපි ඉදිරියේදී සම්භාවිතාව පාඩම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සියලු දෙනාම සූදානම් වෙන්න. මම මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් හිමි කරනවා ගිහාන් බ්‍රාහ්මණගේ ඒ අංකල්ට. ඔයගොල්ලන්ගේ ඒ අංකල් තමයි මේ උත්සාහය දරන්නේ. අපි මොනවා හරි කරලා විභාග කරන ළමයින්ට මොනවා හරි දෙයක් දෙන්න ඕන කියලා. ඉතින් ඒකින්ද අපි ඉදිරියේදී සතියට දවස් 2ක් තියරි එක දවසක් සහ පාස් පේපර්ස් වල එක කොටසක් තව දවසකත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට මම හිතන්නේ සමහරකට ඉරිදා හවස් වෙනකොට අපිට දැනුම් දෙන්න පුළුවන් වෙයි. කරන දවස් 2 හරියටම අපි උදේ 6 වගේ වෙලාවට පටන් ගමු. එතකොට ඔයගොල්ලන්ට ඩේටා වලට සහනයක් හම්බ වෙනවා. ඒකින්ද පුතේ අපි ඉක්මනින් හමු වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.